ඒක වැරදි. ඔබතුමා අභියාචනාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කරන්න. ඔබතුමා ඒක වැරදි. ඔබ අභියාචනාධිකරණයේ තීන්දුවක් එතන නැහැ. ශේෂාධිකරණයක පිළිගත්තා. ඔබතුමා කොහොමද කියන්නේ? ඔබතුමා මට පැහැදිලි කරන්න දෙන්න. ඔබතුමා නැගිටලා ඔබතුමාගේ බලය පාවිච්චි කරන්න නැතුව මෙතන. ඇයි රංජන් රාමනායකට බය? අද රංජන් රාමනායකගේ ජීවිතේට බරපතල තරදලක් තියෙනවා. නැත්නම් බෑක් සයිඩ් ගැන කතා කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට අවශ්‍ය නැහැ කියන එක මම මතක් කරනවා. ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ නීති උපදෙස් අපිට අවශ්‍ය වන්නේ නැහැ. ඊළඟ කාරණාව නැතුව ඔබතුමා කිව්ව විදිහට පැනලා ගියේ නෑ. මේ ප්‍රශ්නෙට මට පිළිතුරු දෙන්න බැරි කමක් නෑ. Life Traveler. රංජන්ට බයද? කතකිරීමේ පනත් කෙටුම් මම ඉදිරිපත් තිසත්නායක මැතිතුමා ඉදිරිපත් කරපු පනත් කෙටුම් පත අමරකීර්ති අතුපොරල මන්ත්‍රීතුමා නියෝජක කතානායකතුමා ඔබතුමා වැදගත් විදියට විශාල දේශපාලන වශයෙන් ස්ථාවරයක් හදාගත්ත දේශපාලන චරිතයක්. 29 යටතේ තිබෙන්නේ පාර්ලිමේන්තුවේ යම් මන්ත්‍රීවරයෙක්ගේ වරප්‍රසාද තිබෙනවා නම් පාර්ලිමේන්තුවේ තියෙන සියලු කටයුතු අත්හිටුවා ඒකට ප්‍රමුඛතාවය දෙන්න කියන කාර්යය මම දන්න විදිහට මම කියවපු විදිය. ඉෂාගරු නියෝජක කතානායකතුමනි මේ වෙලාවේ අහන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න බැරි මන්ත්‍රීවරයෙක් හැබැයි ඌට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ඇටියට පිළියෙල දෙන මාස 6ක කාලයක්. ඉෂාගරු විපක්ෂ නායකතුමා කියන්නේ එතුමාට තියෙන ජීවිත චාදනාත් එක්ක යම් සාධාරණ තීන්දුවක් ගන්න. ඒක තීන්දුව ගත හැක්කේ ඔබතුමාට උනසන ඉන්න නිසා. මේ අපි පාර්ලිමේන්තුව කඩාකප්පල් කරන්න යන්නේ නැහැ. අපිට එහෙම ඇසිරෙන්න ඕනේ නෑ කරු නියෝජක කතානායක ඔබතුමා වැදගත් යුතු මන්ත්‍රීවරු පිළිබඳව දන්න නායකයෙක් කියලා ඔබතුමාගේ ඉල්ලනවා මේ මන්ත්‍රීවරයා නැවත පාර්ලිමේන්තුවේ ගේන්න අවශ්‍ය වැඩපිළිවෙල හදලා දෙන්න. ඔව් මන්ත්‍රීතුමා මේක දීර්ඝව සාකච්ඡා වුණු ප්‍රශ්නයක්. විපක්ෂ නායකතුමා ප්‍රකාශ කරපු දේ අපි අව탁සීරු කරේ නෑ. හැබැයි අද කතානායකතුමා ගිහිල්ලා තියෙන ජාතික වශයෙන් යා යුතු සුවිශේෂ නිල රාජකාරියකට. ඒත් එතුමාට අපි අවස්ථාවක් දෙන්න කියලා ඉල්ලනවා මේ ගැන පැහැදිලි කරන්න. හොඳයි විපක්ෂ නායකතුමා මේක තුනට තියෙන්නේ point of order. මොකද ස්ක්‍රීන් එක දාන්න. ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි කරුණා කරලා වචනයක් දෙන්න. හෙට රංජන් රාමනායක මැතිතුමාව මේ සභාවට ගෙනෙන්නවද නැද්ද? කතානායකතුමාගේ තීරණය කතානායකතුමාව දැනුවත් කරන්න. එතුමා කතානායකතුමාව මේ තත්ත්වය නැවත වතාවක් අපි දැනුවත් කරලා එතුමාට අවස්ථාව දෙමු. නලින් බණ්ඩාර මහ මන්ත්‍රීතුමා ගරු කතානායකතුමනි මම හිතන්නේ අපි මෙතන කතා කරන්න ඕන මාතෘකාවට එහා ගිහිල්ලා අපිට අද කතා කරන්න වෙලා තියෙනවා. මොකද අද රංජන් රාමනායක කියන මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයෙක්. අදටත් ඔහු මන්ත්‍රීවරයෙක්. හැබැයි අපිට පේනවා කතානායකතුමා ඒ වගේම ආණ්ඩුව රංජන් රාමනායකව හංගලා තියෙනවා. මේක සම්පූර්ණ විරුද්ධයි. මේක වැරදි. ඇයි රංජන් රාමනායකට බය? අද රංජන් රාමනායකගේ ජීවිතේට බරපතල තරදලක් තියෙනවා. ඔව් ඉන්න ස්ථානේ අගනුවල පාස බන්ධනාගාරේ. එතන කුඩුකාරයෝ ඉන්නවා. කුඩුකාරින්ට විරුද්ධව තමයි රංජන් රාමනායක නැගී හිටියේ. හොරුන්ට විරුද්ධව තමයි රංජන් රාමනායක නැගී හිටියේ. අද අපිට බරපතල සැකයක් තියෙනවා රංජන් රාමනායක බන්ධනාගාරය ඇතුලේ සූක්ෂමව ඝාතනය කරන්න සලස්මක් තියෙනවා කියලා අපිට තොරතුරු ඇවිල්ලා තියෙනවා. මේකයි අපි කියන්නේ. අපේ විපක්ෂ නායකතුමා ඊයේ අගනුවල පාස බන්ධනාගාරයට ගියා. එතුමා මේ තොරතුරු දැනගෙන මේ සැකය මත තමයි මේ ප්‍රශ්නය ඔබතුමාලගේ අහන්නේ. අපි දන්නවා පැහැදිලිවම රංජන් රාමනායකට මන්ත්‍රීවරයෙක් විදිහට මේ සභාවට එන්න අයිතිය තියෙනවා. ඇයි ඒ අයිතිය කතානායකවරයා විදිහට වළක්වන්නේ? අද කතානායකවරයා පක්ෂග්‍රාහී ආණ්ඩුවේ නියෝජිතයෙක් විදිහට තමයි කටයුතු කරන්නේ. මේ කතානායකවරයා මන්ත්‍රීවරු 225ටම වළංගු වෙන්න ඕන. ඒ සියලු දෙනාගේම සභාපති අයිතීන් ආරක්ෂා කරන්න ඕන. අද ඒ වෙනුවට ආණ්ඩුවේ මූලාසන ඉන්න කතානායකවරයා වැඩ කටයුතු කරන්නේ. අද කතානායක මේක අපිට අනුමත කරන්න බෑ. කරන කමිටුවේ සභාපති මේක අපිට අනුමත කරන්න බෑ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒක වැලිගම ප්‍රාදේශීය සභාපති කරන කමිටුවේ සභාපති රංජන් රාමනායක මන්ත්‍රීවරයාව ආණ්ඩුවට කඩේ යන කතානායක කෙනෙක් මේ සභාවට ගේන්න අවශ්‍ය කටයුතු කරන්න ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව. මොකද අපි දන්නවා අද මේ රටේ පාර්ලිමේන්තුව අකුලලා තියෙන්නේ. වැලිගම සභාපති පාර්ලිමේන්තුවට වගකීමක් නැහැ. මේ සතියේත් පාර්ලිමේන්තුව තියෙන පැය 2යි. අද පාර්ලිමේන්තුව හැලුවට ලක් කරලා තියෙනවා. දැන් අපි බලන් ඉන්නවා මේ වැදගත් වාර්තාව පාස් කොමිසම් වාර්තාව මේ සභාවට ගේනකම් අද අපි දැක්කා පරිගැනීම් කොමිසම් සභාව වාර්තාව. ඒ වගේ දේශපාලන පරිගැනීම් වාර්තාව තුමන්ලාගේ බලවත් ඉල්ලීම පරිදි පොඩ්ඩක් අහගන්න. තමුන්නාසෙලා කිව්වා රංජන් රාමනායක මැතිතුමාට ජීවිත තර්ජනයක් තියෙනවා කියලා. එතුමා හිටියේ 10 දෙනෙක් සමග ඊටාම පහසුවෙන් වැසිකිලි කැසිකිලි සහිතව රූපවාහිනියක් එක්ක ඊටාම හොඳින් හිටියේ. දැන් විනාඩි 10කට ඉස්සෙල්ලා මෙතුමන්ලා කියවනේ ජීවිත තර්ජනයක් කියනවා. එතුමාව අපි තනි සෙල් එකකට දැන් දාලා තියෙනවා. කිසිම ජීවිත තර්ජනයක් නැහැ.
මේ දැන් තත්ත්වයක් කිව්වේ. ඔව් විපක්ෂ නායකතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට කිසිම වුවමනාවක් නැහැ මේ සභාගර්භය තුල කලබල ඇති කරගන්න. කරුණු දෙකක් තියෙනවා. සති 3ක් ඇතුළත පාර්ලිමේන්තුවට ගෙන්නනොයි කියපු රංජන් රාමනායක. එහෙම නැත්නම් ඒ පිළිබඳව තීන්දුවක් දෙනවයි කියපු කතානායකතුමා දිනපතාම මේ ප්‍රශ්නේ අහනකොට මග අරිනවා. ඔබතුමා නැවත වතාවක් කියන්නේ මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ අද මේ මොහොතේ උත්තරේ දෙන්න. හොඳයි කතානායකතුමාට අපි යොමු කරනවා. දෙවෙනි කාරණා ගරු කතානායකතුමනි. ඊයේ දවසේ රංජන් රාමනායක මැතිතුමාම මට කිව්ව දේ. එතුමාගේ ජීවිතයට බරපතල තර්ජනයක් තිබෙනවා. එතුමාට තර්ජන ගර්ජන එල්ල වෙලා තිබෙනවා. එතුමා ඉන්නේ මිනිමරුවෝ එක්ක කුඩුකාරයෝ එක්ක. ඉතින් ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව වග කියන්න ඕනේ එතුමාගේ ජීවිතේට. හොඳයි. ඔබතුමාත් වග කියන්නට ඕනේ. වැඩි අවධානයට ගන්නවා. තානායකතුමාත් වග කියන්නට ඕනේ. හොඳයි. ඉතින් එතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නයක් මම මේ ප්‍රකාශ කරන්නේ. පැහැදිලි. ඒ නිසා කරුණා කරලා වහාම ලොහන් රත්නත් මැතිතුමාගේ මම ඉල්ලීමක් කරනවා. වැලිකඩට මාරු කරලා දෙන්න. එච්චරයි ඉල්ලන්නේ. ගරු කතානායකතුමනි වැලිකඩ බන්ධනාගාරය තමයි අනාරක්ෂිතම බන්ධනාගාරය. අඟුණුකොළ පැලස්ස බන්ධනාගාරය තමයි ඉතාම ආරක්ෂිත නවීනතම බන්ධනාගාරය ලංකාවේ තිබෙනවා. ඒ නිසා මම එතුමාගේ ජීවිතය පිළිබඳව වගකීම මම බාර ගන්නවා. පැහැදිලි. නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා මේක විපක්ෂ නායකතුමා විපක්ෂ නායකතුමනි මේක මේට වැඩිය ගෙනියන්න එපා. කතානායකතුමාගේ අවධානයටත් අපි ඒක ලක් කරනවා. දැන් සභාවේ වැඩ කටයුතු කරගෙන යමු. ඔතන ඉවර කරන්න. එතුමාව අඟුණුකොළ පැලැස්සෙන් වැලිකඩට එවන්නේ කියලා. මොකද එතුමා ඉන්නේ මිනිමරුවෝ එක්කයි කුඩුකාරයෝ එක්කයි. ඒ නිසා මම පැහැදිලිවම ඉල්ලීමක් කරනවා. ඔබතුමා තීන්දුවක් දෙන්න මේකට. හරි. ඒ වෙලාවේ වැලිකඩට ගෙන්නන්නයි කියලා. ඒ තීන්දුව දෙන්න. හොඳයි. මේ මන්ත්‍රීවරයෙකුගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. ඒක ඉතා දැඩි අවධානයක් යොමු ජීවිත කරනවා. ආරක්ෂාව ගැන ඔබතුමා වග කියන්න. කතා කරනවා. සෙරෙප්පුවෙන් ගුටි කෑවේ කවුද බං? කවුද සෙරෙප්පුවෙන් ගුටි කෑවේ? මං හිතන්නේ කරු කතානායකතුමනි රජයක් විදියට රජය මේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා පිළිබඳව වග කියන්න ඕන. මන්ත්‍රීතුමා කතා කරන්න. රත්වත් මහත්තයා කිව්වා වැලිකඩ බන්ධනාගාරය ඉතාම අනාරක්ෂිතයි කියලා. ඒ කියන්නේ එතුමත් පිළිගන්නවා බන්ධනාගාර අනාරක්ෂිතයි කියලා. එතුමත් පිළිගන්නවා බන්ධනාගාර අඩු වැඩි වශයෙන් අනාරක්ෂිතයි කියලා. ඉතින් ඒක තමයි අපි කියන්නේ. අඩුම ගානේ ඇයි එතුමාට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට පාර්ලිමේන්තුව තියෙන දවස්වලවත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තමන්ගේ මන්ත්‍රී ධූරේ අයිතිය තහවුරු කරන්න බැරි. ප්‍රේමලාල්ට අධිකරණය ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමාට දෙන්න පුළුවන් නම් ඔබතුමා වෙලාව අවසන් මන්ත්‍රීතුමා වෙලාව අවසන්. වෙලාව අවසන් නැහැ මට වෙලාව තියෙනවා. අපේ ධර්මසේන මන්ත්‍රීතුමා. ගරු ඒ නිසා පැහැදිලිවම මන්ත්‍රීතුමා විශේෂයෙන්ම මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 වරප්‍රසාද ආරක්ෂා වෙන්නේ ගරු කතානායකතුමාගේ සහ ඔබතුමන්ලාගේ මැදිහත් වීම තුල. ඔබතුමන්ලට එක දේශපාලන මතයක් තරන മന്ത്രിවරුන්ට එක සැලකිල්ලකුත් තවත් දේශපාලන මතයක් තරන තවත් മന്ത്രി කණ්ඩායමකට තවත් සැලකිල්ලකුත් ලබා දෙන්නට හැකියාවක් නැහැ. ඔබතුමන්ලාට සිදු වෙනවා හැමෝටම එක හා සමානව සැලකන්න. ඔබතුමා හොඳින් දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමත් සම්බන්ධ දේශපාලන පාර්ශ්වයේ ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාට මේ පාර්ලිමේන්තුවට පැමිණෙන්නට ගරු කතානායකතුමා අවසරය ලබා දීලා තිබෙනවා. රංජන් රාමනායක මැතිතුමත් මේ වෙන විට එතුමාට තිබෙන ඒ නීතිමය තත්ත්වය තුළ අභියාචනා දෙකක් ඉදිරිපත් කරලා තිබෙනවා. එකක් ශ්‍රේෂ්ඨාධිකරණයට අනෙක අභියාචනාධිකරණයට. එතකොට ප්‍රේමලාල් ජයසේකර මැතිතුමත් රංජන් රාමනායක මැතිතුමත් මේ එකම තත්ත්වයේ සිටින්නේ දෙන්නම ඉන්නේ අභියාචනා ඉදිරිපත් කරමින්. එවන් තත්ත්වයක් තුළ ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාව පාර්ලිමේන්තුවට කැඳවන්නටත් රංජන් රාමනායක මැතිතුමාව පාර්ලිමේන්තුවට නොකැඳවන්නටත් කටයුතු කිරීම එක සම්පූර්ණයෙන්ම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය මේ ක්‍රමවේදය අමුවේ මහදවල් උල්ලංඝනය කරන ක්‍රියාවක්. ඒ වගේම ගරු කතානායකතුමා හැමදාම මේ සභාව රැස් වෙනකොට අපි ප්‍රශ්නයක් මතු කරනකොට රංජන් රාමනායක මැතිතුමා පිළිබඳව ගරු කතානායකතුමා එක මග අරිනවා. ඒකට උත්තර දෙන්නේ නැහැ. එතුමාට නිරුපද්‍රිත වෙන්නට බෑ. ගරු කතානායකතුමනි මම ඔබතුමාගෙන් බොහොම පැහැදිලිව ඉල්ලීමක් කරා රංජන් රාමනායක මැතිතුමාව නැවතත් වරක් පාර්ලිමේන්තු ගෙන්වන්න කියලා. ඔබතුමා පැහැදිලිව කිව්වා
සති 3ක් ඇතුළත පිළිතුරක් ලබා දෙනවා කිය. ඔබතුමාගේ පිළිතුර ලබා දුන්නේ නැහැ. මේ අද දවස වෙනකනුත් පිළිතුර ලබා දීලා නැහැ. මම ඔබතුමාට කියන්න කැමතියි ප්‍රේමලාල් ජයසේකර මැතිතුමත් එක්ක මගේ පුද්ගලික ප්‍රශ්නයක් නැහැ. එතුමත් එක්ක මගේ පුද්ගලික ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාට එක විදිහකට සලකන්නටත් රංජන් රාමනායක මැතිතුමාට තවත් විදිහකට සලකන්නටත් එහෙම හැකියාවක් නැහැ. ඒ දෙපළම ඉන්නේ අභියාචනා ඉදිරිපත් කරලා. එතුමාව කැඳවනවා නම් රංජන් රාමනායක මැතිතුමාවත් පාර්ලිමේන්තුවට කැඳවන්න ඕන. දෙවෙනි කාරණාව වැදගත්ම කාරණාව. රංජන් රාමනායක මැතිතුමා ඊයේ දවසේ මට පාපොච්චාරණයක් කරා. එතුමාගේ ජීවිතය අනතුරේ කියලා. එතුමාගේ තත්ත්වය අනාරක්ෂිතයි කියලා. එතුමාට ප්‍රකාශ කරා. එතුමා ඉල්ලීමක් කරනවා අගුණකොළ පැලැස්සෙන් වැලිකඩට එතුමාව මාරු කරලා දෙන්න කියලා. මොකද එතුමා ජීවත් වෙන්නේ කුඩුකාරයෝ මැද්දේ, මිනිමරුව මැද්දේ, මංකොල්ලකාරයෝ මැද්දේ. රංජන් රාමනායක මැතිතුමා හැමදාම මිනිමරුවන්ට විරුද්ධව, මංකොල්ලකාරයන්ට විරුද්ධව, කුඩුකාරයන්ට විරුද්ධව කතා කරපු නිසා අද එතුමාට බයක් තියෙනවා ඒ කුඩුකාරයම මිනිමරුවම එතුමාට එතුමාගේ ජීවිතය අහිමි කරයි කියලා. ලක්ෂ්මන් කිරියල් ඇමතුමත් ඒ වගේම අපේ විපක්ෂ නායකතුමත් හැම වෙලාවෙම මගේ නම කියනවා. මම අදින්ද මතක් කරන්න ඕනේ මම ඇපිල් එකක් මට දඬුවමක් ලබා දුන්නා. ඒක අධිකරණයට අපි හිසනම ගෞරව කරනවා. මොකද අධිකරණ තීන්දුව ගැන අපිට මතය ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේකට දේශපාලන ඇඟිලි ගැහිම් කරා කියන එක මම පැහැදිලිව මතක් කරනවා. ඒ දේශපාලන ඇඟිලි ගැහිම් කරේ අධිකරණ හිටපු ඇමතිවරි. මම මෙච්චර කාල නොකිය හිටියා. මං ගාව රෙකෝඩින් තියෙනවා. තාම රංජන් රාමනායක මහත්තයාගේ රෙකෝඩින් නේ මං ගාව තියෙන ඊට වැඩි රෙකෝඩින් තියෙනවා මගේ නඩුව සම්බන්ධව මම ඉදිරිපත් කරා නම් අවශ්‍ය වෙලාවට. ඒ නිසා අනවශ්‍ය දේවල් ලද ගන්න එපා. නම් වශයෙන්ම තියෙනවා ඉහළ නිලධාරීන්ගේ පවා නීති අංශයේ ඉහළ නිලධාරීන්ගේ පවා මර බිම්බද කවුද මන්ද හිටියනේ. එයාගේ පටා එයාටත් වැඩිය ඉහළ නිලධාරීන්ගේ පවා රෙකෝඩින් තියෙනවා මං ගාව. ඒ නිසා තමුන්නාසර කියන්නේ අපි දේශපාලන වශයෙන් කිසිම පරිගැනීමක් කරපු නැති රජයක් මේ රජේ. හැබැයි යහපාලන ඉන්නකම් පරිගත්තා. තාමත් පරිගන්න බලාපොරොත්තු වෙන තමුන්නාසර කියන්න ඕනි. මේ ඉවර කරනකන් ඉන්න මිත්‍රා. කරු කතානායකතුමනි මම කියනවා අපි ඇපිල් එකක් දාලා. ඒ ඇපිල් එකෙන් අපිට අවස්ථාව ලබා දුන්නා පාර්ලිමේන්තුවට පැමිණෙන්න. නමුත් මෙතුමාට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් ලබා දුන්නා පස්සේ එතන ඉහාට එතුමාට යන්න තැනක් නැහැ. එහෙමනම් තීන්දුවක් ලබා දුන්නා පස්සේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් එතුමා පාර්ලිමේන්තුවට ගෙන්න කියලා එහෙනම් අධිකරණ නියෝගයක් ගේන්න. කියලා කතානායකතුමාට දුන්නාට පස්සේ එතුමාලා පියවරක් ගනියි. හැමදාම කතානායකතුමාට අපහාස කරනවා. එතුමාට මගේ නම කියනවා. මේකේ තේරුමක් තියෙනවා, සාධාරණයක් තියෙනවා. ඔව්. අපි අනික මේ බෑක් සයිඩ් ගැන කතා කරන්න පාර්ලිමේන්තුව ආවේ නෑ. අපි කතා කළේ මහ ජනතාව වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මුළු රටේ සමස්ත ජනතාව වෙනුවෙන්. නැත්නම් බෑක් සයිඩ් ගැන කතා කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට අවශ්‍ය නැහැ කියන එක මම මතක් කරනවා. හරි. දැන් ඔබතුමා කියන්නේ. ගරු කතානායකතුමනි මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි රංජන් රාමනායක මැතිතුමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් බොහොම ප්‍රශස්ත ජනාධිපති නීතිඥ මඩුල්ලක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ නිසා ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ නීති උපදෙස් අපිට අවශ්‍ය වන්නේ නැහැ. ඊළඟ කාරණාව ගරු කතානායකතුමනි දැන් එතුමාම කිව්වා එතුමත් ඉන්නේ අභියාචනාවක් ඉදිරිපත් කරලා. මේ රංජන් රාමනායක මැතිතුමත් එහෙම තමයි. ඇයි එතුමාව ගෙන්නන්නේ නැත්තේ? මොකක්ද ඒකට හේතුව? ඇයි එතුමාව ගෙන්නන්නේ නැත්තේ? ඒ වගේම ඔබතුමාගෙන් මම අහන්න කැමති පැහැදිලිවම තලතාතු කෝරළ ඇමතිතුමිය මේ සභාවේ නොසිටින මොහොතක මෙතුමා නැගිටලා එහෙම චෝදනා කරනවා. එහෙම කරන්න බෑ. අපිට විශ්වාසයක් තියෙනවා තලතාතු කෝරළ ඇමතිතුමිය ඒ වගේ කැත වැඩ කරන්නේ නැහැ කියලා. අපිට ඒ විශ්වාසය තියෙනවා. එහෙම මේ අපේ മന്ത്രിතුමියක් අපේ කණ්ඩායමට සම්බන්ධ മന്ത്രിතුමියක් පිළිබඳව එහෙම එතුමාට අපහාස කරන්න බෑ. එතුමියගේ ක්‍රියාකලාපය පිළිබඳව අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. රෙකෝඩින් තියෙනවා නම් රෙකෝඩින් එළියට දාන්න. හංගන් ඉන්නේ නැතුව. රෙකෝඩින් තියෙනවා නම් ඒව ඉදිරිපත් කරන්න. ගරු කතානායකතුමනි කරුණා කරලා මේ ප්‍රශ්න දෙකට දැන් තීන්දුවක් දෙන්න. හෙට රංජන් රාමනායක මැතිතුමාව ගෙන්නන්න මේ කැත වැඩේ කරන්න නැතුව. මේ වැරදි වැඩේ කරන්න නැතුව. ඒ වගේම ඒතෙක් එතුමාව වහම අඟුණුකොළ පැලැස්සෙන් වැලිකඩට මාරු කරලා දෙන්න. කරුණා කරලා උත්තර දෙක දෙන්න. නිර්දේශ මම පිස්සන්ට ලබා දෙන්නෙත් නැහැ කියන එක මතක් කරනවා. ඔබතුමාගේ චෝදනාත්මක ප්‍රකාශ සියල්ලම මම අහගෙන හිටියා. මම වැදගත් කාර්යයක් සඳහා තමයි මේ මෙතනින් ඉවත් වෙලා ගියේ නැතුව ඔබතුමා කිව්ව විදිහට පැනලා ගියේ නෑ.
මේ ප්‍රශ්නයට මට පිළිතුරු දෙන්න බැරි කමක් නැහැ. කරු විපක්ෂ නායකතුමනි, ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා අපි ඔබතුමා පැහැදිලිව මතක තියාගන්න, එතුමා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු දිවුරුම් දෙන දවසේ එතුමාව අපි කැඳෙව්වේ නැහැ. එතුමාව අපි ඒ අවස්ථාවේ කැඳෙව්වේ නැහැ. දෙවෙනි අවස්ථාවේ කැඳෙව්වෙත් නැහැ. තුන්වෙනි අවස්ථාවේ කැඳෙව්වෙත් නැහැ. එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ එතුමාට අයිතිවාසිකම් තිබුණට පළවෙනි දිනේ කැඳෙව්වෙත් නැහැ, දෙවෙනි දිනේ කැඳෙව්වෙත් නැහැ, ඒ සතියෙම කැඳෙව්වේ. අපිට කැඳවන්න සිද්ධ වුණේ එතුමා පිළිබඳ නීතිමය උපදෙස් අරගෙන. විවිධ මත තිබුණා. සමහරු කිව්වා එතුමාට අයිතියක් නැහැ කියලා. සමහරු කිව්වා එයාට අයිතියක් තියෙනවා. ඒ අතරතුරේ එතුමාගේ ඥාතීන් ඇවිල්ලා මම මුණ ගැහුණා. මම කිව්වා බලබල මෙන්න මේ කාරණාවඩ උසාවියට ගිහිල්ලා මේකට නියෝගයක් ගන්න. එතුමාගේ නීතිඥ මහත්තුරු උසාවියට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් නියෝගයක් ගත්තා. ඒ නියෝගය අරගෙන තමයි ඒ නියෝගයවට පස්සේ තමයි එතුමා අපි කැඳවන්න තීරණය කරේ. ඇත්තටම ගරු කතානායකතුමනි බොහොම ස්තුතියි ඒ පිළිතුරු ලබා දීම පිළිබඳව. දැන් ඔබතුමා කරපු ප්‍රකාශයෙන්ම ප්‍රත්‍යක්ෂ වෙනවා ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාව මේ සභාගර්භයට ගෙනල්ලා තියෙන්නේ. ඒ උසාවියට ගිහිල්ලා අභියාචනාවක් ඉදිරිපත් කිරීම තුළ ඒ ඉස්මතු වුණු තීන්දුව මත කියලා. දැන් ගරු කතානායකතුමනි, අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තුවේ මහලේකම්තුමාට බොහොම පැහැදිලිව නියෝගයක් එවලා තිබෙනවා රංජන් රාමනායක මැතිතුමා පිළිබඳව. maintain the status quo. ඒ කියන්නේ එතුමාගේ മന്ത്രിකම එලෙසම පවත්වා ගන්න. දැන් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා බොහොම කාරුණිකව ප්‍රේමලාල් ජයසේකර මැතිතුමත් උසාවියට ගිහිල්ලා ඒ තීන්දුව ලබා ගත්තයින් පසුව එතුමාව පාර්ලිමේන්තුවට ගෙනාවනම් අභියාචනාධිකරණයේ රංජන් රාමනායක මැතිතුමා පිළිබඳව මහලේකම්වරයාට මට පැහැදිලි කරන්න ඉඩ දෙන්න ඔබතුමා. මට පැහැදිලි කරන්න ඉඩ දෙන්න. මහලේකම්තුමාට අභියාචනාධිකරණය නියෝගයක් දෙනකොට maintain the status quo කියලා. එහෙනම් ගෙන්නන්න ඕනේ മന്ത്രിවරයා. ඔබතුමා විපක්ෂ නායකතුමාට තියෙන වරප්‍රසාදයේ ප්‍රයෝජනට අරගෙන මේ විපක්ෂ නායකතුමා ඔබතුමාට කවුරු හරි ඒජන්තවරයෙක් ඉන්නවා මේ මයික් එක ඔෆ් කරන. හරි රජයේ ඒජන්තවරයෙක් ඉන්නවා. නෑ එහෙම කෙනෙක් නෑ. එහෙම කරන්න එපා කියන්න. ගරු කතානායකතුමනි, මම කියන්නේ ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා බොහොම පැහැදිලිව කිව්වා. මට පැහැදිලි කරන්න ඔබතුමා දෙන්නේ නෑනේ. හරි අභියාචනාධිකරණේ නියෝගයක් මත එතුමාව ගෙන්නනවායි කියලා. ඉතින් රංජන් රාමනායක මැතිතුමා පිළිබඳව මහලේකම්තුමාට නියෝගයක් ඇවිල්ලා තියෙනවා maintain the status quo කියලා. ඒ පිළිබඳව පැහැදිලි කරන්න ඕන නම් මම ඒකත් කරන්නම් ඔබතුමාට. ඒ පිළිබඳව පැහැදිලි කරන්න. මේ විපක්ෂයට තේරෙන්නේ නැහැ උදාහරණ සහිතව පැහැදිලි කරේ නැත්තම්. දැන් මේකයි වෙලා තියෙන්නේ. ඕ ලෙවල් නැහැනේ. දැන් මම මතක් කරලා දෙන්න කැමතියි ගීතා කුමාරසිංහ මැතිණිය අභියාචනාධිකරණයේදී එතුමියගේ පාර්ලිමේන්තු භාවය අහෝසු වුණා. ඊට පස්සේ නැවත අවස්ථාවක් එතුමියට ලැබුණා පාර්ලිමේන්තුවේ එන්න අභියාචනාධිකරණයේ තීන්දුව දීලා. ඊට පස්සේ එතුමිය ශේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තුවේ අසුල් නැති වුණා. එතුමිය ආපහු අභියාචනාධිකරණයට ගියේ නැහැ. එතුමිය මේ පාර පාර්ලිමේන්තුවේ එලා තමයි නැවත മന്ത്രിවරයෙක් වුණේ. මේක තේරුම් ගන්න. මේක ශේෂ්ඨාධිකරණයෙන් දීපු තීන්දුවක්. කරුණා කරලා මේක තේරුම් අරගන්න. මේ උදාහරණ තේරුම් අරගන්න. මේක තේරුම් අරගන්න. මට මේකට තමුන්නාන්සේ උත්තරයක් දෙන්න. අභියාචනාධිකරණය මහලේකම්වරයාට එවනවා නියෝගය. රංජන් රාමනායක මැතිතුමාගේ മന്ത്രി ධූරය පිළිබඳව maintain the status quo කියලා. ඒක ගැන පැහැදිලි කරන්න ඔබතුමා දෙන්නේ නෑනේ. කියන්නේ එතුමාගේ മന്ത്രിකම ඒක ගැන පැහැදිලි කරන්න ඔබතුමා දෙන්නේ නෑනේ. මේ මොහොතේ තිබෙනවා. ඒක අපි දන්නවා. ඒක අපි දන්නවා. ඒක අපි දන්නවා. ඔබතුමා පැහැදිලි කරනකම් ඔබතුමා මට පැහැදිලි කරන්න දෙන්න. ඔබතුමා නැගිටලා ඔබතුමාගේ බලය පාවිච්චි කරන්න නැතුව මෙතන. මතක තියාගන්න රංජන් රාමනායක මැතිතුමා වරදකාරයක් කළේ සුප්‍රීම උසාවියේ රජතුන් කට්ටුවක් මගින්. එතුමා වැරදිකාරයෙක් කරලා තියෙනවා. එතුමා වැරදිකාරයෙක් කළා සිරේට නියම කරලා තියෙන අවුරුදු 4කට. ඒ අවුරුදු 4කට හිරේට නියම කෙරුවට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය අපේ අතේ අද තියෙන නීතිය හැටියට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට විරුද්ධව අපෑලක් ඉදිරිපත් කරන තැනක් නැහැ.
එහෙම තැනක් නැහැ. හැබැයි ඊට පහළ උසාවියකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරියට යන්න පුළුවන්. එතකොට මේ ඉදිරිපත් කරලා තියෙන නඩුව ඇපෑලක්ද නැත්නම් වෙනත් කාරණයක් ගැනද කියන එක ගැන තාම අපිට පැහැදිලි නැහැ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණ නීතිය යටතේ එතනින් එහාට ඇපෑලක් ඉදිරිපත් කරන්න තැනක් නැහැ තීන්දුවක් දුන්නාට පස්සේ. ඉස්සර තිබුණා ප්‍රිවි කවුන්සිල් යන. ඔව්. දැන් ඔබතුමා කියනවා ඉතින් ඒක තමයි ඒක යන්න. ඒකට ගිහිල්ලා උසාවියේ ඒ මොෂන් එක පිළිගන්න. ඔව්. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමා නොදන්නවා නම් මහලේකම්තුමාගෙන් පැහැදිලි කිරීමක් කරගන්න. අපි රටක් හැටියට we are a signatory. අපි අත්සන් කරලා තිබෙනවා International Covenant on Civic and Political Rights. ඒ covenant එකට ඒ සම්මුතියට ඒ ප්‍රඥප්තියට මේ පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරලා වෙනමම පාර්ලිමේන්තු ඇක්ට් එකක් තියෙනවා. වෙනමම පාර්ලිමේන්තු ස්ටැටියුට් එකක් තිබෙනවා. ඒකේ බොහොම පැහැදිලි කරලා තිබෙනවා ඕනම නඩු තීන්දුවක් ලබා දුන්නාන් පස්සේ අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. එක අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව. ඒක තමයි රටේ නීතිය. අනිත් එක ගරු කතානායකතුමනි. ඔබතුමාට අභියාචනාධිකරණේ ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ මන්ත්‍රීකම දුන්නු තීන්දුව ක්‍රියාත්මක කරන්නටත් රංජන් රාමනායක මැතිතුමාට එතුමාගේ මන්ත්‍රීකම සුරකීම උදෙසා ස්ටේටස් කෝ එක මේන්ටේන් කරන ඒ නියෝගය පිළිපදින්නේ නැතුව ඉන්නටත් ඒ දෙකක් කරන්න ඔබතුමාට බෑ. ඔබතුමා ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ අභියාචනාව පිළි අරගෙන එතුමට මන්ත්‍රී වරේක් හැටියට සහභාගී වන්නට අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඉතින් හරි ඔබතුමා මට පැහැදිලි කරන්න දෙන්නේ නැහනේ තවත්. ඔබතුමාගේ අදහස් පිළිගන්න කියලා මට කියන්නේ. මැතිතුමාගේ මන්ත්‍රීකම. ඔබතුමාගේ අදහස පිළිගන්න කියලා මට කියන එක වැරදි. ඔබතුමා මං පැහැදිලි කරනකන් ඉන්න. ගරු කතානායකතුමනි බොහොම පැහැදිලිවම ඔබතුමා මන්ත්‍රීවරු දෙපළකට දෙආකාරයකට සලකන්නේ. නෑ ඒක වැරදි. ඔබතුමා අභියාචනාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කරනවා. ඒක වැරදි. අභියාචනාධිකරණයේ තීන්දුවක් එතන නෑ. පාර්ලිමේන්තුවට තීන්දුව කරන්න බෑ අභියාචනය පිළි අරන් නෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තා. ඔබතුමා කොහොමද කියන්නේ? ඒ ස්ථාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ අභියාචනය පිළිගත්තා. නෑ. එහෙම පිළිඅරන් නෑ. අධිකරණය පිළිගත්තා. ඔබතුමාගේ ප්‍රකාශය වැරදි. පිළිගත්තා. ඔබතුමාගේ ප්‍රකාශය වැරදි. පිළිගත්තා. මෝෂන් එකක් පිළිඅරන් තියෙනවා. අභියාචනය පිළිඅරගෙන නෑ. ඒක වැරදි. Life Traveller Reader's Digest වර්ගයේ YouTube නාලිකාව